අයිබෝන් සීල දෙනාටම තර මර අද දවසේ දීලා තියෙන මාතෘකාවක් chemical contaminants of foods, their MRLs and analytical facilities at Residue Analysis Laboratory of Industrial Technology Institute. මේක තමයි මගේ මාතෘකාව. මම හිතනවා මම මේ කියන්න plan කරපු ගොඩක් දේවල් දැනටමත් කියලා ඉවරයි. ඒ නිසා මම මගේ මාතෘකාවේ කාර්මික තාක්ෂණ ආයතනයේ පැත්තට බර කරලා විතරක් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේක තමයි මගේ presentation එකේ අද දවසේ flow එක. Food contamination, chemical contaminants, their MRLs, maximum residue limits, major instruments available at Industrial Technology Institute. කාර්මික තාක්ෂණ ආයතනයේ මේ ශේෂ විශ්ලේෂණ විද්‍යාගාරයේ තියෙන ප්‍රධාන විද්‍යුත් මේ analytical equipments. ඊට පස්සේ ඒවයින් ලබා ගන්න පුළුවන් services and packages ගැන. What is contamination? අපි දන්නවා අපි සියලු දෙනා ආහාර මත යැපෙනවා. නොයෙකුත් හේතු නිසා මේ ආහාර දූෂණය වෙන්න පුළුවන්. ඒ ගැන ඒ දූෂක ද්‍රව්‍ය මොනවාද, ඒවා දූෂණය වෙන්න පුළුවන් ක්‍රමවේද මොනවාද කියන එක දැනටමත් මේ දේශකවරු කිහිප දෙනෙක් මේ ගැන කතා කරා. මම හිතනවා මම ඒවා ගැන කතා කරනවට වඩා මම ඉදිරියට යන්නම්. ඒතර අපි දන්නවා ආහාර දූෂණය වෙන්න පුළුවන් ප්‍රධාන ක්‍රමවේද තුනක් තියෙනවා. ඒක තමයි microbial contamination, physical contamination සහ chemical contamination කියන එක. අතන මගේ මාතෘකාවට අදාළ කරගන්නේ මම chemical contamination කියන එක. දැන් chemical contamination එකක් වෙන්න පුළුවන් ක්‍රම තමයි මේ තියෙන්නේ during the growth. වගා කරන වෙලාවේදී නොයෙකුත් විදියට contaminate වෙන්න පුළුවන්. අපි pesticides එකතු කරනවා, fertilizer එකතු කරනවා. දැන් මෑතකදීත් අපි නොයෙකුත් කතාවල් යනවා මේ pesticide fertilizer metric ton ලක්ෂ ගාණක් ඇවිල්ලා තියෙනවා due to bad qualities කියන එක. එතකොට ඒවා මේ පොළවේට දැම්මොත් ඒවයින් එන මේ ආසනික් කැඩ්මියම් වැඩි කියලා. ඉතින් ඒවා මේ පොළවට දැමීමෙන් මේ එතනින් අපි ආහාරවලට මේ කැඩ්මියම් ආසනික් එන්න පුළුවන්. ඊට පස්සේ during the processing වලින් මේවා contaminate වෙන්න පුළුවන්. නොයෙකුත් chemicals එකතු වෙන්න පුළුවන්. ඒ වගේම transportation වලදී, ඒ වගේම විකිණීමට තියෙන අවස්ථාවේදී sales වලදී මේවා chemicals වලින් contaminate වෙන්න පුළුවන්. right. ඊට පස්සේ අපි බලමු මේ food contaminants විශේෂයෙන්ම chemical contaminants කොහොමද වර්ග කරලා තියෙන්නේ කියන එක. ඒකේ මේ වගේ වර්ග දෙකක් අපිට අඳුනා ගන්න පුළුවන්. පළවෙනි එක තමයි unintended ඒ කියන්නේ අපි නොදැනුවත්ම ඇති වෙන මේවද naturally තියෙන contaminants. අනිත් එක තමයි intentional contaminants. එතකොට මේ unintentional contaminants food toxins ගත්තොත් ඒකේ endogenous toxins ඒක plants නිසා ඇති වෙන්න පුළුවන්, animals නිසා ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ natural contaminants naturally ම හැදෙන්න පුළුවන්, අපිට වළක්වන්න බෑ ඒවා. ඊට පස්සේ veterinary antibiotics නිසා මේ food chemically contaminate වෙන්න පුළුවන්. ඊළඟ තමයි intentional contaminants. අපි විසින් එකතු කරන දේවල්, උදාහරණයක් විදිහට මෙතෙන්දී කතා වුණා සුඩාන් ඩයිස්. නොයෙකුත් විදිහේ සුඩාන් ඩයිස් එකතු කරනවා විශේෂයෙන්ම රතු පාට ගන්න. ඊට පස්සේ මෙලමයින් ගැනත් කතා වුණා මේ කිරිපිටි වල නයිට්‍රජන්, ඒ කියන්නේ ප්‍රෝටීන් කන්ටෙන්ට් එක වැඩි කරගන්න, නයිට්‍රජන් ප්‍රතිශතය වැඩි කරගන්න මෙලමින් DCD වගේ දේවල් එකතු කරනවා. ඊට පස්සේ අද මාකට් එකේ තියෙනවා නොයෙකුත් low quality oils වගේ දේවල්. දැන් මේ වගේ රතු පාට ගන්න ගොඩාක් වෙලාවට එකතු කරනවා මේ සුඩාන් ඩයිස්. ඒවා ඇත්තටම අහිතකරයි. ඊට පස්සේ මේක තවදුරටත් විශ්ලේෂණය කරලා බැලුවොත් මේ chemical contaminants unintentional ඒවා අපි කිව්වා දැන් මම කිව්වා කලින් endogenous toxins තියෙනවා කියලා. ඊට පස්සේ natural contaminants තියෙනවා. ඊට පස්සේ antibiotic residues. අපි මේවා විස්තරatu බැලුවොත් මේවා හැම එකක්ම secondary metabolites මේ endogenous toxins කියන ඒවා. කොහේ mushroom toxins මේවා ගැන කලින් කතා වුණා. ඊට පස්සේ biogenic amines මේවා මාළු වල ඇති වෙන්න පුළුවන් මේ histamines වගේ දේවල්. ඊට පස්සේ මයෝකා වල තියෙන මේ hydrogen cyanides කියන contamination එක. ඊට පස්සේ natural contaminants වලට අපි ගියොත් එතෙන්දී තියෙනවා microbial toxins. ඒ යටතේ තියෙනවා aflatoxins. අද සමාජයේ බහුලව කතා වෙන මේ aflatoxins. ඊට පස්සේ ochratoxins. ඊට පස්සේ patchoulin. Plants mixed with toxic non-nutritive plant species. ඒ වගේම අපිට පුළුවන් මේ ශාකමය ද්‍රව්‍ය nutrition value එකක් නැති toxic plant species එක්ක mix වීමෙන් මේ natural contamination එක ඇති වෙන්න පුළුවන්. ඒ වගේම animal origin foods that's prepared with toxic substances ingested by animals.
ඒ නිසාත් මේ අපිට මේ අපි කන බොන මේ දේවල් වලට මේ නැචරල් කන්ටැමිනන්ට්ස් එකතු වෙන්න පුළුවන්. ඊට පස්සේ ගත්තොත් අපි veterinary antibiotic residues නොයිකුත් කාරුණු කාරණා නිසා අපි සත්තුන්ට මේ වගේ antibiotic residues ලබා දෙනවා. එතකොට ඒ අදාළ කාලවල වලට කලින් ඒ සත්තු ස්ලෝටර් කරලා අපි කැමරට ගත්තොත් මේ residues අපේ ශරීරයට එකතු වෙන්න පුළුවන්. හරි මම මේ ගැන කතා වුණා කලිනුත් ඒ නිසා මම මේ ස්ලයිඩ් ස්කිප් කරලා ඉස්සරහට යන්නම්. මයොක්ක වල තියෙන හයිඩ්‍රජන් සයනයිඩ් වල ටොක්සින් ගැන කතා වුණා. මම හිතනවා තවදුරටත් ඒක රිපීට් කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම හිස්ටැමින්ස් ගැනත් කතා වුණා. ඒවා ගැන ඊට පස්සේ අපි අද සමාජයේ කතා වෙන දේ ගත්තොත් මේ natural contaminants or microbial toxins මේ ගැන ගත්තොත් mycotoxins contamination මේ contamination එක වෙන්නේ ඇත්තටම food and feeds highly depends on the environmental conditions. මේ environment එකේ තියෙන conditions වල වෙනස් වීම නිසා තමයි මේ microbial toxins ඒ කියන්නේ ඒ fungi එක මේ ආහාර මත වර්ධනය වෙලා එයා නිකුත් කරනවා toxin එකක්. එතකොට the detectable presence of live molds in the food does not automatically indicate. කියන්නේ අපිට මේ live molds එකක් දැක්කු ඒ කියන්නේ ආහාරවල තිබූ පමණින්ම අපිට එතනින් conclude කරන්න බෑ මේකේ මේ toxins තියෙන්න පුළුවන් කියන එක. ඒ වගේම තමයි ඒකේ අනිත් පැත්ත. අපිට සමහරක් වෙලාවට තියෙනවා ඇත්තටම අපි fungal growth එකක් දකින්නේ නැහැ. but මේ ආහාර වර්ගය contaminate වෙලා තියෙන්නත් පුළුවන් during the early stages වල. ඊට පස්සේ because of their chemical stability මේවා ගොඩක් stable. මේ විශේෂයෙන්ම මේ aflatoxins වගේ දේවල් ඒවා කලින් කතා වුණා. ඒ නිසා ඒවා remove වෙන්නේ නැහැ සාමාන්‍ය උෂ්ණත්වවලදී remove කරන්න තරමක් අපහසුයි. ඒවා විශේෂිත වූ ක්‍රම පාවිච්චි කරන්න ඕනේ. ඉතින් මේවා තමයි මේකට තියෙන උදාහරණ. අපි නිතර කතා වුණා මේ aflatoxin වර්ග 4ක් තියෙනවා. ඊට පස්සේ ඒවා වෙන්න පුළුවන් ක්‍රම තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ ඒවායි toxin levels එක එක standards වල එක එක limits දීලා තියෙනවා. ඊට පස්සේ මේවායි මේ structures මම හිතනවා ඒවා කතා වුණා. ඊට පස්සේ veterinary antibiotics ගත්තොත් අපි මේ සත්තුන්ට නොයෙකුත් අවස්ථාවලදී මේවා ලබා දෙනවා. ඒකත් තමයි surgery එකකින් පස්සේ. ඊට පස්සේ dry cow therapy වලදී. ඊට පස්සේ transport කරන්න කලින්. ඊට පස්සේ මොකක් හරි potential outbreak එකක් එනවා නම් අපි මේගොල්ලන්ට antibiotics දෙනවා. ඒක stressful conditions වලදී. සත්තුන්ගේ නොයෙකුත් stressful conditions වලදී ඒවා වළක්වා ගන්න අපි මේ වගේ veterinary antibiotic residues දෙනවා. ඒතර මේවා දීලා මේවා හරියට ඒ කාලවල වලදී එක එක රෙසිඩියු එකක් මේ සත්තුන්ගේ ශරීරවල ඉන්න යම්කිසි කාලයක් තියෙනවා. ඒතර ඒ කාලයට කලින් මේ සත්තු ස්ලෝටර් කරලා අපි මාකට් එක නිකුත් කරොත් අනිවාර්යයෙන් මේ රෙසිඩියුස් ඒ සතාගේ ඒ ෆ්ලෙෂ් එකේ තියෙන්න පුළුවන්. දැන් අපි දන්නවා මේ කුකුල් මස් දැන් කුකුලා ජීවත් වෙන්නේ දවස් 30කට වඩා අඩු කාලයක්. ඉතින් ගොඩක් වෙලාවට කුකුල්ලට මේ දෙනවා නොයෙකුත් ඇන්ටිබයොටික්ස්. එතකොට ඉතින් ඔය සතා දවස් 30කට වඩා අඩු කාලයක් නම් තියෙන්නේ දීපු ඇන්ටිබයොටික්ස් වලින් යම්කිසි රෙසිඩියු ප්‍රමාණයක් ඒ සතාගේ ෆ්ලෙෂ් එකත් එක්ක එන්න පුළුවන්. ඉතින් ඒවා අපි ආහාරයට ගන්නවා. එතකොට අපි දැන් අනවශ්‍ය ලෙස ඇන්ටිබයොටික් රෙසිඩියු ප්‍රමාණයක් අපේ ඇඟට එනවා. ඉතින් එතනින් අපිට නොයෙකුත් හෙල්ත් ප්‍රොබ්ලම්ස් ඉදිරියේදී එන්න පුළුවන්. ඊට පස්සේ ඉන්ටර්නලි ඇඩ් කරන කන්ටැමිනන්ට්ස් ඒකේ ප්‍රධාන දේ තමයි මේ ඇඩිටිව්ස්. මේ ඇඩිටිව්ස් වර්ග නොයෙකුත් දේවල් නිසා නොයෙකුත් විදියට නොයෙකුත් ප්‍රමාණ වලින් එකතු කරනවා. ඊට පස්සේ මේ කෙමිකල්ස් නිසා අපිට වෙන්න පුළුවන් හැසඩ්ස් වර්ග දෙකක් තියෙනවා. acute hazards සහ chronic hazards. acute කියන්නේ කෙටි කාලයකදී ඇති වෙන දෙයක්. chronic කියන්නේ long term exposure එක නිසා ඇති වෙන දෙයක්. එකකින් නොයෙකුත් දේවල් කාසිනෝජෙනික් වෙන්න පුළුවන්. නොයෙකුත් toxic impact එකක් මිනිස්සුන්ට එන්න පුළුවන්. ඊට පස්සේ අපි ගත්තොත් දැන් අපි කතා වුණා නොයෙකුත් chemical residues ගැන. දැන් නොයෙකුත් දේවල් naturally සහ artificially ඇති වෙන මේ දේවල් අපි එකතු කරන ආහාරවලට ඒ නිසා ආහාර contaminate වෙනවා. ඒ contamination එකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මෙන්න මේ වගේ residues අපි කැමරට ගන්න ආහාරවල තියෙන්න පුළුවන්. උදාහරණයකට food additives, color additives, pesticide residues, animal drugs, ඒ වගේ විශේෂයෙන්ම hormones සහ antibiotic residues, environmental residues, ඒ කියන්නේ metals වගේ දේවල්. cleaning agents ඒ පාවිච්චි කරන cleaning agents හරියට පාවිච්චි නොවීමේ ප්‍රතිඵලයක් නිසා ඒවයි කොටස් අන්තිමට අපි ගන්න ආහාර වලට එකතු වෙන්න පුළුවන්. ඒ වගේම නොයෙකුත් allergens. ඒතකොට මේවා අපේ ආහාර වලට දැන් ආහාර මේවත් එක්ක contaminate වෙලා තියෙනවා නම් ඒතකොට මේවට තියෙන ලෝකේ ප්‍රමිතීන් මේ එක් දේවල් තිබිය යුතු උපරිම අගයක් නොයෙකුත් ස්ටෑන්ඩඩ්ස් වල දීලා තියෙනවා. ඒ උපරිම අගයන් ඒ මට්ටම් වලට තියෙනවද නැද්ද කියන එක ටෙස්ට් කිරීමේ හැකියාවනුත් අපිට තියෙන්න ඕනේ. දැන් අපි ඊළඟට බලමු මොකද්ද මේ maximum residue limits කියන්නේ කියන එක. මේ maximum residue limit කියන එක
ඒකට තියෙන වෙනම ඩෙෆිනිෂන් එකක්. මේ මුළු ලෝකයටම තියෙන්නේ එකම රෙසිඩියු ලිමිට් එකක් නෙමෙයි for a particular toxicant වලට. එක එක රටවල් අනුව ඒ රටවල් වල තියෙන climatic conditions, ඒගොල්ලන්ගේ තියෙන pest disease, ඒගොල්ලන්ගේ රටේ තියෙන pestලා අනුව they define their own MRLs. එතකොට ඒ MRL එකක් define කරන්නේ කොහොමද කියන එකටත් ක්‍රමවේද තියෙනවා. ලෝකේ අඳුන්වන්න කියන කොහොමද විශේෂයෙන්ම මේ වගේ toxic substances වලට MRLs define කරන්න කියන එක. ඒතර ඒකද ගත්තොත් maximum residue limit are defined as the maximum concentration of any chemical contaminant. For an example, pesticide residues expressed in whatever the unit, either you name it milligram per kilogram or microgram per kilogram, likely to occur in or on foods as a result of use of the pesticides, according to the good agricultural practice. මෙතන හරි වැදගත් මේ good agricultural practice කියන එක. එතකොට MRL එක දීලා තියෙන්නේ අර දීපු ඩෝස් එක අනුව ඒ රටේ මොකක් හරි authority එක අපි හිතමු උදාහරණයක් විදිහට rice කියලා. ඒ rice research institute එක කියලා තියෙනවා rice වගා කරද්දී මෙන්න මේවා තමයි approved pesticide list. ඒක බේස් කරගෙන තමයි ඒගොල්ලෝ හදලා තියෙන MRLs. නමුත් අපේ රටේ ඒ pesticides ටිකමද මේ rice වලට ස්ප්‍රේ කරන්න කියන එකට ලොකු ගැටලුවක් තියෙනවා. මොකද අපි දන්නවා සමහරක් pesticide අපි detect කරනවා but it's not allowed for to spray to that particular crop during the growth. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. එතකොට MRL එකක් ඒවට නැහැ. එතකොට අහනවා අපිට sample එක දීලා analyze කරාට පස්සේ දැන් කියන්න whether this is comply to that particular standard. How can I tell that? මට කියන්න බෑ. එතකොට customer argue with us අරකද මේකද කියලා. එතකොට ඒ වගේ ප්‍රශ්න තියෙනවා. Right. ඊට පස්සේ countries around the world use different agricultural and veterinary drugs. අපි ඒක දන්නවා. ඒ කියන්නේ ඒක කොහොමද ඒක වෙනස් වෙන්න හේතුව තමයි ඒ එක් එක් රටවල ඉන්න pestලා disease එක climate එක සම්පූර්ණයෙන්ම වෙනස්. ඒ නිසා එයාලගේම own MRLs define කරලා තියෙනවා. එතකොට මම MRLs කිහිපයක් පෙන්නන්නම්. ඊට පස්සේ this is the regulations, some other regulations guiding the levels of toxins in foods. මේ වගේ European Commission එක නිකුත් කරලා තියෙන මේ වගේ regulation එකක් US FDA එකෙන් තියෙනවා. Codex Alimentarius දීලා තියෙනවා කොහොමද how to establish the maximum limit of toxins of contaminants in foods කියලා. දැන් අපි මේ උදාහරණ කීපයක් බලමු. මේ තියෙන්නේ ශ්‍රී ලංකා tea board එක නිකුත් කරපු maximum residue limits for different export purposes. So EU countries will export karana, you have to follow this. This is the maximum level. You can't exceed this. If you once you exceed your product of these MRLs, immediately they either notify to the exporting country or they destroy. Japan itat ehema. Maybe there are different levels. Samaharunge adui, samaharunge wedi. Right? Likewise, I can give you many examples. Then very recently, මෙන්න මේ වගේ standard එකක් මේ වගේ එකක් නිකුත් කරා මේ tea board එක. මේ එන්නේ Saudi Arabia වට. If you are exporting to Saudi Arabia from March 1st, especially the tea, you have to fulfill all these requirements. මේක නැතුව ඒගොල්ලෝ ගන්නෑ. බලන්න කලින් තිබුණ නෑ මේ එකක්. දැන් even Middle East countries come with the stringent MRLs. ඉතින් මේ වගේ ඒගොල්ලෝ දැන් එන්නේ ඒගොල්ලන්ගේ standard limit stringent කරනවා because Sri Lanka export lot of teas to Middle East countries. Therefore they are also now coming up with different MRLs for their to safeguard their people. ඊට පස්සේ මේක ගත්තොත් මේක මම ඇත්තටම ගත්තේ World Regulations of Mycotoxins in Food and Feeds කියන එක. මේක ගත්තොත් මේක පෙන්වන්නේ ඇත්තටම regulated level of mycotoxins in different from national to nation to nation. ඒතකොට දැන් මේකේ බලන්න B1 කියන aflatoxins වලට 1 microgram කියන්නේ 1 ppb level එක නිකුත් කරලා තියෙන එකම එක රටයි. Only one nation. ඒතකොට 2 ppb කියන level එකේ ඉන්නවා nationsලා 29ක්. So likewise, තව එක nation කෙනෙක් 3 දෙනෙක් ඉන්නවා. Their MRL is 20. We are somewhere in here. Sri Lankaවේ MRLs for most of the B1 aflatoxin is 5 ppb. එතකොට worldwide total එකට ගත්තොත් මෙතන සමහරු ඉන්නවා තියෙන්න බෑ කියලා කියනවා. ඇත්තට මේක නම් ඇත්තටම ගැටලුවක්. ඇත්තට 0 microgram per kilogram කියන එකක් define කරන්න බෑ. I don't know how they are given that කියන එක. මොකද මම දන්න තරමට UK වල නම් මම දන්න I am not sure but they says aflatoxin කොහෙත්ම තියෙන්න බෑ කියන එක. මම recently තිබුණා මොනාරි article එකක් they remove all the products especially the chili paste and chili based product tomato based this all these paste ඔක්කොම market එකෙන් අයින් කරා because of aflatoxins.
තොර අපි අද කතා කරන්නේ මේ ඔයිල් ගැන විතරයි. But we take lot of other substances through market එකේ තියෙන ඒවා අපිට aflatoxins එන්න පුළුවන්. There are the high chances are there. තොර එහෙම යනකොට සමහර countries තියෙනවා they allow that much 35 ppb as well. That's the world situation. Likewise, this is another comparison at different level. In Sri Lanka, somewhere we are here, 10 and 10, but I couldn't find for other values. This is for pesticides, and I'll come to this. This is a comparison of MRLs for pesticide residues in rice issued by the Codex Alimentarius. මේක මොකද කියන්නේ ඒගොල්ලෝ දැන් රටවල් මෙතන තියෙනවා 29ක්. එයා 19ක්. මේ රටවල් 19 pesticides 19කට pesticides 82කට ඒගොල්ලන්ගේ MRLs වල වෙනස් වීම තමයි මේ තියෙන්නේ. දැන් මෙතන ගත්තොත් බංගලිදේශ්, මියන්මාර් and United Arab Emirates ඒගොල්ල කෙලින්ම Codex Alimentarius එක නිකුත් කරපු MRLs as their own MRLs විදියටම අරගන්නවා. ඒක කිසි argument එකක් නෑ. They take the international MRLs issued by the Codex, their local MRLs විදියට. But Australia වගත්තොත් ඒගොල්ල ගන්න Codex Alimentarius එකේ residues 15කටයි. ඉතිරි 14කට ඒගොල්ලන්ගේ pesticides 14කට Codex Alimentarius එකේ MRLs එකට වඩා වැඩි. හැබැයි වැදගත්ම දේ තමයි 29ක් තියෙනවා Codex MRL එකට වඩා අඩුයි. That's you have to think about it. කියන්නේ ඒගොල්ලෝ ඒ තරම් මොකද ඒවා toxicity වැඩි ඇති. Somehow they identify to protect their nation. Even Codex says this much, they go for a lower than that. එතකොට අපිට මේක අනවශ්‍ය ලෙස lower කරගෙන යන්නත් බෑ. Because then it's come the trade මේකක් යනවා. එතන WTO එකට inform කරනවා ඊට පස්සේ TBT disputes එන්න පුළුවන්. Therefore you have to very concerned on these values and the MRLs. But I don't know in Sri Lanka whether we have all this kind of a well-defined study on setting the MRLs for any toxic substances. Right, this is again for pesticides for different metrics apple. Right, I'll come to my topic. This is a facility available at Residue Analysis Laboratory. You know this, our management at ITI, they thought very in recent past, the request, අපිට එන මේ request එන්න වැඩි වුණා මේ residue level analysis වලට. නොයිකුත් ඉතින් regulatory bodies within local or from the region එක එක දේවල් අහනවා, especially the exporters. European Union එකට export කරන අය අනිවාර්යයෙන්ම අර stringent European Union MRLs meet කරන්න ඕනේ. එතකොට ඒගොල්ලන්ගේ testing කරන්න තැනක් අවශ්‍යයි. ඒ නිසා මේ ITI එක තීරණය කරා 2017 දී මේ residue level analyze කරන්න වෙනම lab එකක් establish කරන්න. ඒකේ ප්‍රතිඵලය තමයි මේ residue analysis lab එක පටන් ගත්තේ 2017 දී. ඒක මුලින්ම මම තමයි බාරව හිටියේ අදත් මම ඉන්නවා. ඒතර මම බලමු දැන් මේ residue analysis lab එකට ලැබෙන samples මොන වගේද කියන එක. මෙන්න මේ වගේ samples අපිට ලැබෙනවා. බලන්න gloves, නොයෙකුත් rubber products, fruits and vegetables, raw, processed, anything. Meat and meat based product, fish, whatever. Milk based products and oils. All these environmental samples, including air, soil and sediments, rice and other cereals, tea and tea-based products, human samples. මේ හැම එකක්ම අපිට එනවා for the analysis in residue levels. Most of the time, එක ppb level එකේ, microgram in kilograms. Right? Therefore, it is really challenging. All these matrices are really challenging matrices. If you take tea, I personally believe that is the dirtiest matrix in this slide or in this all these varieties. හරි අමාරුයි. එතකොට දැන් ලංකාවේ දැන් මෑතකදී lockdown කාලේදීත් අපි මේ ගැන වැඩ කරා. ලංකාවෙන් export කරන හැම tea sample එකක්ම ජපානයට MCPA කරන්න ඕනේ. MCPA කියන්නේ another type of weedicide or they use for different purposes. Glyphosate තහනම් කිරීමේ ප්‍රතිඵලය තමයි MCPA tea වලට ආවේ. මොකද glyphosate තහනම් කරපු ගමන්ම මේ industry කියන්නේ growersලා MCPA ගහන්න පටන් ගත්තා. එතකොට අනිත් රටවල් වලට අපි export කරාම MCPA detect වුණා. එතකොට ජපානයේ තියෙන MCPA තියෙන්න පුළුවන් උපරිම අගය MRL එක 10 ppb. එතකොට මේ ppb කියලා කියන්නේ කිලෝග්‍රෑම් එකක තියෙන්න පුළුවන් මයික්‍රෝග්‍රෑම් එකයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් එක කෙනෙක් අවුරුදු 31.7ක් ජීවත් වුණා කෙනෙක් එක තප්පරයක් වැඩ කරනවා වගේ. ඒ කියන්නේ අවුරුදු 31.7ක් තුල තමයි බිලියන් සෙකන්ඩ්ස් තියෙන්නේ. ඒකෙන් එක තප්පරයක් තමයි එයා වැඩ කරලා තියෙන්නේ. ඒක තමයි 1 ppb කියන්නේ. එතකොට really challenging කියලා මම කිව්වේ
මේ T කියන්නේ really a dirtier matrix. ඒකේ තියෙන නොයෙකුත් දේවල්. ඒතකොට ඒක ඇතුලේ මම 10 ppb හොයන්න ඕනේ. It's not easy. It's not really easy. එතකොට මට තියෙනවා මේකෙන් එන දැන් අපි sample එකක් extract කරගත්තට පස්සේ මේකේ තියෙන මේක clean up කියලා එකක් කරන්න ඕනේ. මේක clean up කරන්න ගියාම මගේ analyte එක තරකත් එක්ක අයින් වෙන්න පුළුවන්. එතකොට end up in nowhere. මට එතනින් එහාට යන්න බෑ. Therefore all these matrices are really challenging. Even analysis of aflatoxin in oil is challenging because it's in oil matrix. Clean up is not easy. Because ඊට පස්සේ ගිහලා column එකේ clog වෙනවා, instrument එකේ ගිහිල්ලා permanently හිට ගන්නවා, අයින් කරන්න අමාරුයි. Lot of challengings are there. Right. Then we'll come to the facilities. These are the facilities available at RAF. This is organic instruments. We use all these machines to analyze organic molecules. කාබනික සංයෝග අඳුනා ගන්න පුළුවන්. අපි ළඟ තියෙන latest instrument එක LC triple quad. ඒක Sciax company එකෙන් අපි ගත්තේ ලංකාවේ මේ වගේ machines තියෙන අපි ළඟ විතරමයි. මේ Sciax brand එකේ. other brands වල තව අය ළඟ තියෙනවා. ඊට පස්සේ අපි ළඟ තියෙනවා UHPLCs. ඊට පස්සේ GC single quad, GCs with different detectors. This is the latest addition GC triple quad, GC MSMS. මේ හැම එකක්ම අපි පාවිච්චි කරන්නේ කාබනික සංයෝග අඳුන ගන්න. දැන් තියෙන ප්‍රශ්නයක් තියෙනවා දැන් aflatoxin අපි කරන්නේ මේ මැෂින් එකේ. අපිට පුළුවන් low levels වලට යන්න. ඊට පස්සේ ඊළඟ දේ තමයි metal contamination. ඒතර metal contamination analyze කරන්න අපි ගාව තියෙනවා ICP-MS. ඊට පස්සේ පරණ මැෂින් එක AS with flame VG and GTA. ඒතර මේ හැම එකකම analyze කරන්න කලින් you have to digest the sample. That is for microwave digester. Right. ඊට පස්සේ බලමු දැන් ඒක තමයි අපි මාව තියෙන facilities ටික. ඊට පස්සේ අපි බලමු analysis real analysis කොහොමද අපි කරන්නේ කියලා. මේක තමයි ඉතාමත්ම වැදගත්ම දේ. accreditation නැතුව කිසිම දෙයක් කරාට වැඩක් වෙන්නේ නැහැ. කවුරුවත් අපි ළඟට එන්නේ නැහැ. Everybody now sees whether you are accredited or not. අහනවා කෙලින්ම. මට ඒක කරන්න පුළුවන් කිව්වට වැඩක් වෙන්නේ නැහැ. අහන්න එකම දේ තමයි accreditation තියනවාද කියන එක. This laboratory, the residue analysis laboratory is accredited from Sri Lanka Accreditation Board for more than 300 parameters within just 3 years. Right? It's a really good job done by this staff of this particular lab. Right. ඊට පස්සේ අපි බලමු කොහොමද අපි මේවා කරන්න කියන එක. දැන් මම කලිනුත් කිව්වා අපිට එනවා මෙන්න මේව තමයි අපිට එන ප්‍රධාන ටෙස්ට් රික්වෙස්ට්. අර වගේ allergens, vitamins, natural toxins, chemicals, pesticides, heavy metals අපි මේ හැම එකක්ම analyze කරන්න කලින් you have to use international validated, international accepted methods. එතෙන්දී අපි කරන්නේ sample prepare කරලා ඒ අවශ්‍යතාවය අනුව මේ machines වලට inject කරලා we analyze the sample. Right. It's again අපි organic lab එකේ sample preparations ගැන ගත්තොත් අපි ගොඩක් වෙලාවට මේකේ මේ වගේ automated systems වලින් අපිට පුළුවන් sample extract කරන්න. මේ හැම sample එකකම අපි ඉස්සෙල්ලාම කරන්නේ sample එකක solvent එකක extract කරනවා. ඊට පස්සේ clean up කරනවා. ඒ clean up කරපු මේ වගේ valve එකකට දාගන්නවා. ඊට පස්සේ then we put it into the machine. machine එක calibrate කරලා තියෙන්නේ. ඒතර machine එකෙන් අපිට පුළුවන් ඒ අදාළ ප්‍රතිඵල අරගන්න. ඒතර මේක තමයි organic lab එකේ අපි mainly කරන්නේ. ඊට පස්සේ මේ තියෙන්නේ ලෝකෙම පිළිගත්තු ක්‍රමවේද for pesticide residue analysis Koches method කියලා කියන්නේ. මේ methods තමයි අපි පාවිච්චි කරන්නේ. Whatever method we used, it's international methods. Then only we can we can stay in the field. නැත්නම් අපි කවුරුත් පිළිගන්නේ නැහැ. මොකද අපේ report එකක් EU වලට යනකොට අපේ method එක අපි locally මොන හරි method එකක් දැම්මට they won't accept. ඒතකොට හැම method එකක්ම අපි කලින් validate කරලා ඒකට වෙනම procedures තියෙනවා. ඒතකොට ඒ වගේ internationally accepted methods පාවිච්චි කරලා තමයි අපි කරන්නේ. ඊට පස්සේ metal analysis උත් මෙහෙමයි. අර වගේම sample matrices අපිට ලැබෙනවා. එතෙන්දී අපි microwave digest කරනවා. digested sample අපි analyze කරනවා from ICP-MS. ඉතින් මේ වගේ අපිට ඕනම matrix එකක ඕනම metal එකක් අපිට කරන්න පුළුවන්. හැබැයි අර non metals ඇරෙන්න. We can go from lithium to uranium from these two machines. මම මෑතකදී දැක්ක මම එක පෙන්නන්නම් ඉස්සරහට. ඊට පස්සේ මේක ගත්තොත් මේක තමයි අපි ළඟ තියෙන QA QC procedure. අපි මම කලිනුත් කිව්වා හැම method එකක්ම අපි internationally accepted විදියට validate කරලා තියෙන්නේ. This is the document that we use. All test results හැම එකක්ම අපි uncertainty එකක් එක්ක තමයි issue කරන්නේ. That is another requirement in accreditation. We do replicate analysis or bracketed analysis. අපිට තියෙනවා අපි වෙනම use කරනවා CRN as a QC samples or SRM
for calibration of the instrument. CRM කියලා කියන්නේ certified reference material. ඒ අදාළ metrics වලට. ඒක ලංකාවේ කවුරුවත් හදන companies නැහැ. ඒ හැම එකක්ම අපි you have to import. It's very high in cost. Very low period for the expiration. ඒ කියන්නේ validity එක බොහොම අඩු කාලයක්. එතකොට මේ හැම එකක්ම අපේ cost එකට එකතු කරන්න වෙනවා. Then recovery analysis. අපි හැම batch එකකටම recovery sample එකක් දානවා. To make sure the results is valid කියන එකයි. මේ හැමදේම කරන්නේ finally අපිට එන result එක machine එක දෙන result එක accept කරන්න පුළුවන්ද? valid ද කියන එක ප්‍රශ්නෙට උත්තර කරහොයන්නේ. එහෙම නැත්නම් කවුරු හරි ඕනම කෙනෙකුට මේ machine එකක් පාවිච්චි කරලා උත්තරයක් ගන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ ඒ ආපු උත්තරේ හරිද වැරදිද කියලා කෙනෙක් අහපු ගමන් අපි හරි strongly කියන්න පුළුවන් ඕනේ with document evidence yes that is correct කියන එක. ඒකට තමයි මේ වගේ stringent quality procedures අපි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ අපි හැම measurement එකක්ම traceable. International SI units වලට traceable විදිහට තමයි අපි හැම measurement එකක්ම කරන්නේ. ඊට පස්සේ අපි regularly participate කරනවා proficiency testing මේ වගේ international programs වල. ඊට පස්සේ අපිට ඉන්නවා මේක තමයි වැදගත්ම දේ highly competent staff එකක් ඉන්නවා. නැත්නම් මොන machine එක තිබුණත් වැඩක් නැහැ if you have no competent staff. And this any question? Yeah. This is our service. We can do all these kind of training programs for you all. And then these are our service packages. Different service packages are available if you want. These are the sector. These are the available services for environment. We can do all these residues, pesticides and heavy metals. For food, again pesticides and heavy metals. For researchers, all kind of analysis, or their researcher themselves come and do analysis, or they can submit us and we can do the analysis. Likewise, this is the paper article. මේ පත්තරේ මේ සඳුදා පත්තරේ කියපු article එකක්. මොකද්ද මේ කියන්නේ මේ රට ආහාරවල බැරලෝහ පරීක්ෂාවට ක්‍රමවේද නැහැ. I don't know කොහොමද මේ කියන්නේ කියන එක. නිකන් just they are selling because we have all the facilities. අපි ළඟ තියෙන සියලුම facilities but problem is we are not receiving the sample on time. මේක තමයි ප්‍රශ්නේ. කොහෙන් කවුරු කරනවද දන්නේ නැහැ. අපිට samples එන්නේ නැති එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඊට පස්සේ අපි දැන් මෑතකදී මේ ડોક્ટર ඉල්මිත් කිව්වා can fish වල ආසනික් ප්‍රශ්නේ. මීට කලින් තිබුණා cosmetics වල mercury ප්‍රශ්නේ. ඊට කලින් තිබුණා noodles වල lead ප්‍රශ්නේ. මේ හැම ප්‍රශ්නයකදීම sample analyze කරේ අපේ ආයතනයේ. but විශේෂයෙන් මේ lab එකේ. එතකොට මම ළඟ තියෙනවා මම ඒ ගැන ආසනික් ප්‍රශ්නයට දැන් ආටිකල් එක රිසර්ච් පේපර් එකක් ලියලා NSF එකට පබ්ලිකේෂන්ස් වලට දීලා තියෙනවා. මම මේ සමරි එකක් පෙන්නන්නම්. මේක මම පබ්ලිෂ් කරපු එකක්. mercury in whitening creams. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රමිතිය තමයි mercury තියෙන පුළුවන් only 1 ppb 1 milligrams in kilogram. බලන්න තියෙන ප්‍රමාණය 20,000 50,000 in some samples. This all are imported to country. Mainly local producers la less than 1 complying to the Sri Lanka standard. අනිත් හැමෝම ඉන්නේ මේ වගේ එකක් ගෑවම මොකක්ද වෙන්නේ කියලාත් අපි දන්නේ නැහැ. Especially මේවා ගානවා ඉස්කෝලේ ළමයි සහ ගාමන්ට් වල වැඩ කරන අය because they are very cheap. ඒවා හරි ලාභයි. They apply it. එතකොට මූණ පිච්චිලා අපි අද පාරේ යනකොට අපිට දකින්න තියෙනවා. සමහර යනවා මේ අමුතු සුදු පාටයි. That is because of burning of their skin from this highly contaminated mercury. මේහා සමාන ටේබල් එකක් තමයි ආසනික් වලටත් තියෙන්නේ. ආසනික් වලටත් ස්ටෑන්ඩඩ් ලිමිට් එක 1 ppm. ඒතර ගත්තොත් අපිට ඩිටෙක්ට් වුණා සමහරක් can fish තියෙනවා more than 4 ppm. 4 times high. එතකොට මේකේ තියෙන ප්‍රශ්නයක්. ඊට පස්සේ ආගියුමන්ට් එකක් එතන තියෙනවා. අපි දීලා තියෙන්නේ ටෝටල් ආසනික් වලට. නමුත් අනිත් අය කියනවා පිට රටින් මේ එක්ස්පෝර්ට් කරන එක කියන්නේ අපිට ඉම්පෝර්ටර්ස්ලා ක්ලේම් කරනවා ටෝටල් ආසනික් එපා ඉනෝගනික් ආසනික් තමයි ඇනලයිස් කරන්න ඕනේ කියන එක. ඒක තමයි highly toxic කියලා. එතකොට ඉනෝගනික් ආසනික් වලට ලිමිට් එකක් දැනටත් අපේ ස්ටෑන්ඩඩ්ස් වල නැහැ. අපිට කරන්න පුළුවන්. නමුත් අපිට සාම්පල් දෙන්න නැතුව ඒක කරන්න නම් අපි මේ ICP-MS එක තව මැෂින් එකක් එක්ක කපුල් කරන්න ඕනේ. ICP-MS with LC liquid chromatography machine එකක් එක්ක කපල් කරන්නේ for separation. ආසනික් වල ස්පීෂීස් තියෙනවා 5ක්. මේ 5 separate කරලා තමයි අපිට පුළුවන් යන්නේ inorganic arsenic the toxic one detect කරන්න. ඉතින් අපිට මේ වෙනම LC එකක් කරකට කපල් කරලා නිකන් තියාගන්න බෑ because ඒක commercial lab. ඒ නිසා ඒ වගේ issues තියෙනවා. ඒතර අපිට පුළුවන් නම් මේ අපේ standards වලට අර inorganic arsenic include කරන්න that we are ready to analyze. අපිට ඒක කරන්න පුළුවන්. With that I conclude.
thanks for listening. If you have any questions, and,